දීලා තියෙන ගැටලුව බලන්න. ඒකේ සිරස් බිත්තියක් තියෙනවා. සිරස් පොළවක් තියෙනවා. බිත්තියේ සුමටයි කියලා දෙනවා. පොළව රළුයි කියලා දීලා තියෙනවා. ඝර්ෂණ සංගුණකයේ මෙව්. ඒකෙත් මේ වගේ හේතු කරලා තියෙනවා. අපි තුන් මේ නිමගක් කියලා. මේ නිමගේ බර W. ඒකාකාර නිමගක්. ඒතර මධ්‍ය ලක්ෂයේ බර ක්‍රියා කරන්නේ මේ දණ්ඩේ නැත්නම් නිමගේ දිග දීලා තිනවා L කියලා. ඒතකොට ගුරුත්ව කේන්ද්‍රයේ තියෙන හරි මැදින් L බෙදීම 2යි L බෙදීම 2යි. ඒකාකාර නිමගක් කියලා හිතමු. එතකොට මේකෙදි අපිට කියනවා මෙහෙම මේ A කොන තියෙන්නේ රළු පොළවේ B කෙළවර තියෙන්නේ සුමට බිත්තියට හේතු කරලා අපිට ගැටලුවේ දීලා තිනවා. ඔයගොල්ලෝ කියවන්නේ නැති මෙහෙම W කියලා කෙනෙක් නිමගේ බරට සමාන බර තියෙන මිනිසෙක්. ඒකෙන් ආරම්භ වෙලා මෙහෙම AB දිගේ එහෙම ඉහළට ගමන් කරනවා. ඒ කියන්නේ ඒකෙන් ආරම්භ වෙලා B දෙසට ගමන් කරනවා. අපි සලකනවා මෙහෙම A සිට දැන් ගැටලුව හදනකොට A සිට මේ සාධාරණව අපි හිතමු x කියලා. මේ A සිට x දුරකින් සිටින මොහොතක් සලකනවා. මිනිසා මෙහෙම A කෙළවර ඉඳලා ආරම්භ වෙලා මෙහෙම A සිට x දුරකින් සිටින සාධාරණ මොහොතක් සලකනවා. අපිට මේ බල ලකුණු කරන්න ඕනේ. අපි මෙහෙම මේ ලක්ෂයේ ඉඳලා මෙහෙම x කින්දුල සමහරට L බෙදීම දෙකට වඩා වැඩි වෙන්නත් පුළුවන්. කොහොමද L ට වඩා අඩුයි. x කින්දුල නේද? L ට වඩා අඩුයි. ඒක මෙහෙම ලකුණු වෙන්න පුළුවන්. මෙහෙම ලකුණු වෙන්න පුළුවන්. මොකද ඒ සිට එයා ඉන්න දුර තමයි x කියලා කියන්නේ. අපි මේ වගේ තැනක ලකුණු කෙරුවොත් මේ නිමගේ බරට සමාන බර තියෙන මිනිසෙක් මේ A සිට මේ දුර x කියලා අපි ගන්නවා. අතට සාමාන්‍යයෙන් අපි ලකුණු කරද්දී බල මෙතන මේ බාරයක් එල්ලලා තියෙනවා කියලා තමයි ලකුණු කරන්නේ. ඒක නැත්නම් අක්‍රම මෙහිම ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. දැන් නිසා නිමග උඩින් ඉන්නේ. අතට ආර් බල දෙකක් තියෙනවා. නමුත් අර පද්ධතිය එකට සැලකුවම අපි ඒ ආර් බල දෙක කැපිලා යන හින්දා කැන්සල් වෙන හින්දා අපි මේ නිකන් W බාරයක් තමයි එල්ලන්නේ. අපි විභාගයට වලදීත් මේවා ගණන් තියෙනවා. ඒක ප්‍රශ්න පත්‍රයකදීම මේ සතෙක් මේක දිගේ නගිනවා කියලා බලලෙක් වගේ. ඒතර ඒකෙත් අපි මෙහෙම එයාගේ බර තමයි ලකුණු කරන්නේ. එහෙම නැතුව ආර් බල ලකුණු කිරීම කරන්න ඒක පුරුදු වෙන්නේ. ඒ නිසා x දුරකින් ඒ ලක්ෂණ x දුරකින් ඉන්න මොහොතක් සලකනවා. සලකලා එතකොට මේ එයාගේ බර එතන බාරයක් එල්ලලා තියෙනවා කියලා තමයි ලකුණු කරන්නේ. ඒක මගේ තියාගන්න. එතකොට මේ ආනත කෝණය θ කියලා දීලා තියෙනවා. එක දත්තයක්. මෙතන බලතාව ලකුණු කරද්දී ඉන්නමග දිස්සන පැත්තට විරුද්ධව ඝර්ෂණ බලය ලකුණු වෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව ලකුණු වෙනවා. රළු පෘෂ්ඨයේ සුමට පෘෂ්ඨයෙන් අභිලම්බ ප්‍රතික්‍රියාව විතරයි. අපි තුමු S කියලා. එහෙනම් මොන බල ඝර්ෂණ බලය තියෙනවා පෘෂ්ඨයේ දිගේ. අභිලම්බ ප්‍රතික්‍රියාව එතන R කියලා ගත්තා. මේ නිසා A සිට x දුරකින් ලකුණු කළා. එයාගේ බර W එක දීලා තියෙනවා. මේ නිමගේ බරක් දීලා තියෙනවා W කියලා. ඒ බර ටික ලකුණු කරලා ඉවරයි. දැන් අතකම සමතුලිතතාවට අවශ්‍යතාවය තමයි මේ F කියන එක මේ μ r ට වඩා කුඩා වෙන්න ඕනේ. μ r සමානව තමයි දිස්සීම ආරම්භ වෙන්නේ නේද? ඒ නිසා මේක දුරේ ගමන් කරද්දී දිගේ යම් කිසි මොහොතක දිස්සනවා නම් ඒ F කියන එක μ r ට සමාන වෙන අවස්ථාව තමයි දිස්සීම සිදු වෙන්නේ. μ r ට කුඩා වෙනම් දිස්සීම සිදුවන්නේ නැහැ. ඉතින්
අපි සමතුලිතය කියලා සැලකුවේ හින්දා අපිට විභේදන ගන්න පුළුවන්. ඉහළට විභේදනය කෙරුවොත් ඉහළට තියෙනවා R බලය, ඍණ W තියෙනවා, ඍණ W තියෙනවා, ඍණ 2W මේ දත්ත වල දීලා තියෙන මේ ඉනිමගේ බරට සමාන බර තියෙන මිනිසෙක් තමයි මේකෙන් මේ නගින්නේ. ඒතකොට එහෙනම් මේ දෙන්න එකතු වෙලා 2W සමානයි බිඳුව. එහෙනම් R ට උත්තරයක් අපිට ලැබෙනවා R සමානයි 2W කියලා. මොකද W දත්ත ඉඳලා අපි සලකන්නේ. W දත්ත ඉඳලා R ට උත්තරයක් වෙනවා 2W කියලා. ඊට පස්සේ මේ තිරස් විභේදනය සැලකුවාම තිරස් බල දෙකයි තියෙන්නේ, ඝර්ෂණ බලයයි බිත්තියෙන් අබලම් ප්‍රතික්‍රියාවයි. ඒතකොට S ඍණ F බිඳුවයිනේ. S ඍණ F කියන එක බිඳුවෙන් හින්දා අපිට සමීකරණයක් වෙනවා S සමානයි F කියලා. මේ දෙන්නම අපි ලකුණු කරගත්තේ දත්ත නොවේ. එහෙනම් සමීකරණයක් වෙනවා S බලය F බලයයි සමානයි කියලා. ඊළඟ සමීකරණය ගන්න ඕනේ ඒ ලක්ෂ්‍ය වටා ගූර්ණ සලකනවා. ඒ ලක්ෂ්‍ය වටා ගූර්ණ ගන්න ඕනේ. අපි දක්ෂිනාවර්තව ගත්තොත් S බලය දක්ෂිනාවර්තව වටා භ්‍රමණය වීම සිද්ධ වෙන්නේ. S බලයේ ක්‍රියාරේඛාවට කේන්ද්‍ර ලම්බකයක් අඳින්න ඕනේ. බලය ගුණ කරන ලම්බ දිගින්. ඒකට මෙහෙම S බලය දික් කරලා මෙහෙම ලම්බ දිගක් ඇඳාම ඇත්තටම ඒ ලම්බ දිග මෙතනට සමාන වෙනවා. ඍජු කෝණාශ්‍රයක් නෙවෙන්නේ. එන්න මේ ලම්බ දිග මේ බලයේ ක්‍රියාරේඛාවට ලම්බයක් ඇඳාම මේ ලම්බ දිග මේකට සමානයි. මේ ත්‍රිකෝණයෙන් ඍජු කෝණ ත්‍රිකෝණයක්නේ කර්ණය L, මේ කෝණය θ. එහෙනම් අපිට මේ දිග ලබා ගන්න පුළුවන් L sin θ. අපි කලිනුත් ඒවා කරා කර්ණයෙන් සම්මුඛ පද හොයාගන්න පුළුවන් L sin θ කියලා. හරි. එහෙනම් මේ S බලයට ලම්බ දිග L sin θ. S L sin θ. ඊට පස්සේ W බල ගත්තාම W බල දෙකක් තියෙනවා දැන්. එක W බලයක් තමයි මේක. මගේ බර එයාට මේ මධ්‍ය ලක්ෂ්‍ය දිගේ L බෙදීම දෙකයිනේ. එතකොට බලයේ ක්‍රියාරේඛාවට එන ලම්බයක් ඇඳලා මේක ලම්බ දිග. ඒ කියන්නේ කර්ණයේ බද්ධ පාදයේදී L බෙදීම දෙකයි cos θ. එහෙනම් ඒක වාමාවර්තව හින්දා ඍණ W ට L බෙදීම දෙකයි cos θ. ඊළඟට මිනිසාගේ බර W එම බලයට ලම්බයක් ඇඳහම අපි මේ දිග x කියලා ගත්තේ. x කින් විභේදනය වෙනවා මේ දිග x cos θ කියලා. මේ දිග x cos θ. කර්ණයේ බද්ධ පාදයේදී cos කින් වැඩි වෙනවා. එකත් වාමාවර්තව කරකින්නේ ඍණ W ට x cos θ සමානයි බිඳුව. ඔකින් අපිට S බලය උත්තර කරගත්ත හැකි මේ S බලය වාරයක් L sin θ ඇහි පැත්තේ තියාගෙන ඍණ බල දෙකම එහා පැත්තට ගෙනිච්චම දෙන්නම ධන වෙනවා. ඒකේ W සහ cos θ පොදු සාධක වෙනවා. දෙන්නම මේ ටිකම ගන්න W cos θ පොදු සාධක විදිහට පිටර ගන්න පුළුවන්. එතකොට මෙතන W cos θ පිටර ගත්තාම L බෙදීම දෙකයි එකත් එහා පැත්තට ධන වෙනවා. මේකත් එහෙට ගෙනහිල්ලා W cos θ පිටර ගත්තාම ධන x වෙනවා. එහෙනම් S බලය අපිට උක්ත කරගත්ත හැකි S බලය සමානයි මේ මෙතන පොදු හරයක් ගත්තොත් දෙකේ ඉලක්කම පොදු හරයට ගත්තොත් L ධන 2x x දෙකෙන් ගුණ වෙන 2x W cos θ මේ L sin θ යට යනවා. යට මට්ටමට එනවා L sin θ.
අපිට මේ cos බෙදීම sin ට අපිට cot කියලා දාන්න පුළුවන්. එහෙනම් ඇත්තටම එනවා මෙහෙම L ධන 2x බෙදීම 2l සහ w cos බෙදීම sin cot. එහෙනම් s බලයට උත්තරයක් එනවා L ධන 2x වාරයක් w cot θ බෙදීම 2l කියලා. එහෙනම් මේ පළවෙනි සමීකරණයෙන් අපිට s බලය f ට සමානයි නේද? එකෙන් s බලයටත් මේ s ගේ උත්තරෙන් දාන්න පුළුවන් L ධන 2x වාරයක් w cot θ බෙදීම 2l. ඔක තමයි එතකොට s බලයට දෙන උත්තරේ. L ධන 2x වාරයක් w cot θ බෙදීම 2l. දැන් අපි මේ නොලිස්සීමට තියෙන අවශ්‍යතාවය බලන්න ඕනේ. ඒ ලක්ෂය නොලිස්සන නම් එතන ඝර්ෂණ බලය F කියන එක එතන දරන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය μr නේ. ඒ μr ට වඩා කුඩා වෙන්න ඕනේ. F කියන එක μr ට වඩා කුඩා හෝ සම වෙන්න ඕනේ. සම අවස්ථාවේ තමයි ලිස්සීම ආරම්භන්නේ. සාමාන්‍යයෙන් මේ ඝර්ෂණ බලය උපරිම ඝර්ෂණ බලය කියන්නේ μr ට වඩා කුඩා වීමක් සිද්ධ වෙන්න ඕනේ. දැන් අපි හොයාගත්ත උත්තර ආදේශ කෙරුවොත් ඝර්ෂණ බලයට හොයාගත්ත උත්තරයක් L ධන 2x වාරයක් w cot θ බෙදීම 2l කියලා කුඩායි සමානයි μ වාරයක් r ට දානවා 2w. එහෙමයි නොලිස්සීමට දෙන අවශ්‍යතාවය. මේක දෙපැත්ත w ගෙන් බෙදන්න පුළුවන් ධන සංඛ්‍යාවක් හින්දා. ඊට පස්සේ මේ 2l උත් ඒකට හරස් ගුණ කරලාම අපිට එනවා L ධන 2x වාරයක් cot θ කුඩායි හෝ සමානයි 2l ධන සංඛ්‍යාවක් හින්දා හරස් ගුණ කළාම 2 2 4යි μl කියලා එනවා. ඊට පස්සේ අපිට x මේකද තනි කරගන්න ඕනේ. cot θ හැපැති යටට යනවා. සාමාන්‍ය සුළු කෝණයක් හින්දා θ cot θ ධන පදයක් හින්දා දෙපැත්ත cot θ එකෙන් බෙදන්න පුළුවන්. ධන සංඛ්‍යාවක අසමානතාව බෙදුවට අසමානතාව මාරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපිට එනවා L ධන 2x කියන එක කුඩායි හෝ සමානයි 4ක් μl බෙදීම cot θ. එතකොට මේ cot ගේ පරස්පරය ඒක අපිට කියන්න පුළුවන් උඩට tan θ කියලා. ඊට පස්සේ L එහා පැත්තට ගෙනියන්න පුළුවන් නේද? එහෙනම් අපිට මෙහෙම සම්බන්ධතාවයක් එනවා 2x තනි කරගත්තාම උඩයි සමානයි 4යි μl tan θ L එකට ගෙනිච්චාම ඍණ L වෙනවා. x තනි කරද්දි දෙකෙන් බෙදන්න ඕනේ. x කුඩායි සමානයි දෙකෙන් බෙදුවහම මෙතන දෙකෙන් කැපිලා යනවා. 2 වරක් 2යි μl tan θ ඍණ L බෙදීම 2යි කියලා. මේ සමීකරණ දෙකෙන් බෙදන් ගියා. එහෙනම් මේ x කියන්නේ මිනිසා ගමන් කරන දුර ඒක මෙන්න මේ අගයට වඩා අඩු වෙන්න ඕන. අඩු හෝ සමාන වෙන්න ඕනේ. නොලිස්සීමට සමතුලිතව පවතින. එතකොට x කියන අගය මේක සමාන වෙන අවස්ථාවේ තමයි කුඩායි හෝ සමාන වෙන්න ඕනේ. ඊට කියන ඔයා මේ දිවිසින අගයට වඩා කුඩායි නම් ප්‍රශ්නයක් නැහැ සමතුලිතයි. සමාන වෙන අවස්ථාවේ තමයි ලිස්සීම ආරම්භ වෙන්නේ. x යම් කිසි අගයකට වඩා කුඩා හෝ සමාන වෙන්න ඕනේ. next ගන්න පුළුවන් උපරිම අගය තමයි සමාන අවස්ථාව. ඒ කියන්නේ යාර ගන්න පුළුවන් වැඩිම යාර ගමන් කරන්න පුළුවන් වැඩිම දුර. එහෙනම් අපිට එකකින් ගන්න පුළුවන් x කි මම මෙතන ලියන x කි උපරිම අගය maximum කියන්නේ max සමාන වෙනවා 2ක් μl පොදු වරයක් කරන් එහෙම හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලියන්නත් පුළුවන් 2ක් μl tan θ ඍණ L බෙදීම 2යි කියලා. මිනිසාට ගමන් කරන්න පුළුවන් උපරිම සමතුලිතතාව නොබින්ද මිනිසාට ගමන් කරන්න පුළුවන් උපරිම දුර 2ක් μl tan θ ඍණ L බෙදීම 2යි.
හොඳයි දැන් ඔයගොල්ලෝ ඒක සටහන් කරගන්න දැන් මුන්න මුලින්ම රූපය අඳින්න. අඳගෙන බල ලකුණු කරන්න මිනිසා මෙහෙම A සිට X දුරකින් සිටින සාධාරණ මොහොතක් සලකමු කියලා. A සිට X දුරක් ලකුණු කරගෙන එයාගේ බර W කියලා ලකුණු කරගන්න. මේ W බලයක් දත්තයක් ඔයගොල්ලෝ ලකුණු කරගන්න බල තමයි ඝර්ෂණ බලයයි අභිලම්බ ප්‍රතික්‍රියාව සහ S. ඊට පස්සේ තිරස් විභේදනය කළාම ඔයගොල්ලන්ට වේශය වෙනවා R කියන එක 2W කියලා. තිරස් විභේදනයෙන් S බලයයි F බලයයි සමානයි කියලා එනවනේ. ඒ සමීකරණ දෙකක් ලියා ගන්න. ඊට පස්සේ ඒ ලක්ෂ්‍ය වටා ගෝර්ණයක් ලියන්න. S බලය දක්ෂිනාවර්තයි W බල දෙක වාමාවර්තයි. S බලයට L sin θ ලම්බ දිග එක W බලයකට L බෙදීම 2 cos θ අනිකට x cos θ. ඒ ගෝර්ණ සමීකරණය ලියාගෙන ඒකෙන් S තනි කරගත්තාම ඔයගලන්ට මේ එහා පැත්තට W බල ගෙනිච්චාම W cos θ එළියට ගන්න. L බෙදීම දෙක දාන x එනවා. ඊට පස්සේ S තනි කර L sin θ එකෙන් බෙදද්දී cos බෙදීම sin ට cos දාන්න පුළුවන්. එහෙනම් වෙනවා L දාන 2x බෙදීම 2l වාරයක් W cos θ. ඒක සටහන් කරගන්න. ඊට පස්සේ පළවෙනි සමීකරණයෙන් S බලයට සමානින්ද ඝර්ෂණ බලයටත් ඒක එන්නේ. L දාන 2x W cos θ බෙදීම 2l කියලා. ඒක සමතුලිතතාවට අවශ්‍යතාවය ලියා ගන්න. ඒ ලක්ෂ්‍ය නොලිසන්න නම් මෙතන ඝර්ෂණ බලය උපරිම ඝර්ෂණ බලය කියන්නේ μ r ට වඩා කුඩා වෙන්න ඕනේ. උත්තර ආදේශ කරන්න ඝර්ෂණ බලයට L දාන 2x බෙදීම 2l වාරයක් W cos θ කුඩායි සමානයි μ වාරයක් r ට 2w. දෙපැත්ත w කින් බෙදලා ඔයගලන්ට පුළුවන් මේ x තනි කරගන්න. x තනි කරගත්තාම ඔයගලන්ට එයි මෙන්න මේ උත්තරේ දෙකක් μ වල tan θ ඍණ L බෙදීම 2 කියන්නේ. ඊට වඩා කුඩායි හෝ සමානයි කියලා එන්නේ. එහෙනම් x කියන දුර මේ මෙහිම අගයකට වඩා කුඩා වෙන්න ඕනේ. ඕ සමාන වෙන්න ඕනේ. සමාන අවස්ථාවේ තමයි x සමානයි μ r වෙන්නේ. දැන් මේක සමාන වුණා නම් මෙතන දෙකටම සමාන ලකුණට පවතින්නේ. එහෙනම් දෙකටම සමාන ලකුණු ලියුවා නම් x සමානයි μ r. ඒ කියන්නේ ලිස්සීම ආරම්භන අවස්ථාව. සීමාකාරී සමතුලිත අවස්ථාව. මේ වෙලාව තමයි x ගේ උපරිම අගය නිසා ගමන් කරන්න පුළුවන් උපරිම අගය තමයි මේ තියෙන්නේ. 2 μ වල tan θ ඍණ L බෙදීම 2යි. එහෙනම් මේක තමයි එතනට අහලා තියෙන ගැටලුවට උත්තරේ වෙන්නේ. සමහර ගැටලු වලදී දැන් මේකට මෙහෙම අගයන් දෙනවා. උත්තරේ ලබා ගත්තට පස්සේ අපෝහණය කිරීමක් වගේ අහන්න පුළුවන්. නියුට අගයක් දීලා නියු සමානයි භාගයේ θ කෝණේ මේ ආනත කෝණේ අපි 45යි කියලා 45 විට මිනිසාට ගමන් කරන්න පුළුවන් උපරිම දුර සොයන්න කියලා කියන්නේ. එහෙම ගැටලුව අපෝහණ කොටසක් අහන්න පුළුවන්. මියුට භාගයයි කියලා දෙනවා. ඒක අගයක් දීලා θ 45යි කියලා දෙනවා. එහෙනම් x ගේ උපරිම අගය අපෝහණය කරන්න කියලා. ඒකට අපි කරන්නේ උත්තරයට මේවා ආදේශ කරන්න ඕනේ. අපෝහණය කරද්දී එහෙනම් එහෙම දුන්නොත් මියුට අගයක් දීලා θ පොඩි අගයක් දීලා එහෙනම් මිනිසාට කොච්චර දුරක් යන්න පුළුවන්ද කියලා ඒක අපෝහණය කරන්න කිව්වොත් අපි කරන්නේ මේ උත්තරේට ආදේශ කරනවා. දෙකක් මියුට භාගය ආදේශ කරනවා. L tan 45යි θ 45 ඍණ L බෙදීම 2යි. ඉතින් මේක අපි සුළු කරද්දී මේ දෙකට දෙක කපන්න පුළුවන්. L වාරයක් tan 45ට එක දාන්න පුළුවන්. ඍණ L බෙදීම 2යි. එහෙනම් මෙතන එන L ගෙන් අඩු කරන්න ඕනේ L බෙදීම 2ක්. ඒකට උත්තරේ එන්නේ L බෙදීම 2යි කියලා. එහෙනම් මේ වෙලේ අපිට ඔප්පු වෙන්නේ එහෙම වුණොත් θ 45 සහ μ භාගය නම් මිනිසාට හරියට මධ්‍ය ලක්ෂයට ගමන් කරන්න පුළුවන්. x ගේ උපරිමගේ L බෙදීම 2යි. එහෙනම් මධ්‍ය ලක්ෂයට ගමන් කළාට පස්සේ තමයි ලිස්සීම ආරම්භ වෙන්නේ. මේක සීමාකාරී සමතුලිතතාව පවතින නිසා හරියට මධ්‍ය ලක්ෂයට ගියාම ඒ වෙලාව තමයි ලිස්සීම ආරම්භ වෙන්නේ. ඒකවල ප්‍රශ්නයක් නැහැ මේ සමතුලිත අවස්ථාව මෙතනට ගියාම ලිස්සීම ආරම්භ වෙනවා.
ඒ වගේ අර උත්තරයකට මේ අපෝහණයක් අහන්න පුළුවන් ගාන හැදුවට පස්සේ. එතකොට ඒ උත්තරයට යගයන් ආදේශ කරලා අපෝහණය කිරීම කරන්න පුළුවන්.